And now, live at 8. අයබෝන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 8 සමගින්. මම නිමේෂ් විජේසූරිය. මම ෆාතිමා නස්රින්. අදත් මුල් අවධානයේ ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. බුවනකබා රාජ්‍ය සභා මණ්ඩපය ගැන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවය ඉටු කිරීමට තමන් සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන් කියයි. අපිට යම් යම් තත්ත්වයන් යටතේ වුණත් ප්‍රශස්ත ලෙස කොවිඩ් මර්ධන රාජකාරිය බිම් මට්ටමේ ඉෂ්ට කරන්න පුළුවන් කියන විශ්වාසය අපි තුල තියෙනවා. අත්තරංගුවට ගත් නිමල් ආර්.පීරිස්ට ඇප. ජයවා සාධාරණය වෙයි. සෙවනගලදී ජගත් පුෂ්පකුමාරට විරෝධයක්. ඉතිහාසය අලුත් කළ සොයා ගැනීම. කුරුණෑගල බුවනක රාජ සමයට අයත් බව පැවසෙන ගොඩනැගිල්ලේ කොටසක් කඩා දැමීම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කළ අග්‍රාමාත්‍ය විද්වත් කමිටු වාර්තාව හෙට දිනේ ලබා දෙන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසනවා. මේ අතර අදත් පක්ෂ විපක්ෂ දේශපාලන වේදිකාවේ මේ පිළිබඳව කතා බහට ලක් වුණා. කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටි බුවනක රාජ්‍ය සභා මණ්ඩපයේ ලෙස හැඳින්වෙන ගොඩනැගිල්ලේ කොටසක් කුරුණෑගල නගර සභාව මගින් කඩා ඉවත් කිරීමත් සමග ඒ පිළිබඳව පාර්ශ්ව රැසකින් විරෝධය එල්ල වුණා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා මාධ්‍ය හමුවක් ඇඳවමින් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් මාධ්‍ය හරහා ප්‍රචාරය වන ඇතැම් කරුණු අසත්‍ය බවයි. ජයවික්‍රම පෙරමතුමාගේ ගෝලයකට තමයි මේ හෝටලේ දුන්නේ 30 අවුරුදු බදු චන්දසේන කියන තැනැත්තෙකුට. මේ චන්දසේනගේ පුතා තමයි බුවනක කියන්නේ. එම චෝදනාවට ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. ටෙන්ඩර් මණ්ඩලයේ ඉන්ටර්වියු කරලා WT චන්ද්‍රසේන මහත්මයාට තමයි ටෙන්ඩරින් ලැබිලා තියෙන්නේ. නගරතුමා වැරදි ප්‍රකාශ කිරීමකට කනගාටු ප්‍රකාශ කරනවා. කිසිම මගේ සම්බන්ධයක් නැහැ. මෙම ඉවත් කිරීම සිදු කළේ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉල්ලීමකට අනුව බවත් කුරුණෑගල නගරාධිපතිවරයා පවසනවා. අපිට දැනුවත් වෙලා තියෙන ආර්ථික හරහා බුවනක හෝටලේ ඉදිරිපස කොටස සංරක්ෂණය කරන්න සූදානම් කියලා. ඉදිරිපස කොටස අදත් තියෙනවා. නමුත් මාර්ග සංවර්ධන අධිකාරියේ වයම් පළාත් අධ්‍යක්ෂ අතුල සේනාධීර මහත්තයා කියනවා අපිට එහෙම කිසිදු ඉල්ලීමක් කළ තිබුණේ නැහැ. එහෙම කලින් උමනාවක් තිබුණා. ඒ වෙලාවේදී මෙතන 4ක් ගල් හමු වුණා. ඒ නිසා මෙතන ඓතිහාසික තැනක් කියන එක අපට තේරුණා. ඒ නිසා අපි ඒකෙන් ඉවත් වුණා. ඒ නිසා අපි මෑත කාලිනව එහෙම නගරාධිපතිගෙන් ඉල්ලීමක් කළා නැහැ. දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා රටට. ඇයි එහෙනම් නගරාධිපති මේක කැඩුවේ? අද දහවල් එමසානේ නිරීක්ෂණය කිරීම සඳහා බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගල්ගොඩත්තේ ඥානසාර හිමියන්ද වැඩම කළා. සීගිරිය නරඹන්න ආපු දමිළ තරුණියක් බිත්තිය කුරුටු ගෑවයි කියලා 60 කට්ටකින් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම පිදුරංගල විහාරස්ථානයේ කොළුකමට පසපැත්ත පෙන්නුවයි කියලා උන්ට නීතිය ක්‍රියාත්මක කළා. මේ රාජ සභාව බිමට සමතලා කරන්න උත්සාහ දරපු කවුරු හෝ අමනයන්ට කො මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. දැන් කෝ පුරාවිද්‍යා පනත ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි? බහුතර සිංහලයෝ ඉන්න කුරුණෑගලත් මෙහෙම වෙනවනම් අපිට ඉතින් අබසරණව තමයි. මේ පිළිබඳව අද පක්ෂ විපක්ෂ දේශපාලඥයින් කිහිප දෙනෙකුම මෙලෙස අදහස් පළ කළා. ඉතාමත් පැහැදිලිවම නීති විරෝධී ආකාරයෙන් රාත්‍රී කාලයේ මේ වටිනා පුරාවස්තුව බිඳ දමලා තියෙනවා. වහාම ක්‍රියාත්මක වෙයි ඒ වරද කරපු අයට දඬුවම් ලබා දීම තමයි ආණ්ඩුවේ වගකීම. පළවෙනි බුවනක බාහුව රජතුමාගේ කාලේ ඒ රාජ්‍ය සභා මණ්ඩපය කඩා බිඳලා දාපු එක පිළිබඳව රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය පිළිබඳව අපගේ දැඩි කනගාටුව. වැරදිලාවක්වත් අපේ කාලේ මෙහෙම දෙයක් වුණා නම් මෙලහට මෙතන මහ විශාල කාලගෝට්ටියක් වෙලා අප දිය නොහැකි වරදක්. ඉතින් එය ක්‍රියාත්මක වුණේ නැහැ. ඉතින් බොරු කමිටු දාලා මේ ප්‍රශ්නේ කල් දානවා. ඒක වහම නතර කළා මේ අපරාධය කළ අයට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි අවධාරණය කරනවා. මේ දෙවනි බුවනක බාහුව මහරජතුමාගේ රාජ්‍ය මණ්ඩපය මෙතන හැරුවේ වෙන හේතුවක් නිසා නෙවෙයි. ඒක තියෙන නිදන් ටික ගන්න. අපේ රටේ ඉතිහාසය ආරක්ෂා කරා නම් ඒ වගේම අනිකුත් සිද්ධාස්ථාන ආගම් ભેදයකින් තොරව ආරක්ෂා කරා නම් ආරක්ෂා කරේ අපේ රජයක් යටතේ. කිසියම් ආකාරයක හානියක් කිසියම් තැනක කවුරුන් නො කණ්ඩායමක් සිදු කරොත් ඒ අදාළ සියලු කණ්ඩායම් වලට අපේ රජය යටතේ නීතිය ක්‍රියාත්මක වීම ඉතා පැහැදිලිවම සිදු වෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් පත් කළ කමිටු වාර්තාව හෙට දිනේ ලබා දෙන බවයි එම කමිටුවේ සභාපති පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කළේ.
අපි බලාපොරොත්තු වෙනවා මේ වාර්තාව ගරු අග්‍රාමාත්‍යතුමා විතර පිළිකම්තුමා මාර්ගයෙන් සෞදම් බාරින්න පැමිණ ලැබිලා තියෙන්නේ කුරුණෑගල නගර සභාව සහ මාර්ග සංවර්ධන අධිකාරියේ ක්‍රියාකාරකම් හේතුවෙන් මේ අනර්ථය සිද්ධ වෙලා තියෙන බවට ඒ අනුව ඒ ආයතන දෙකට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙනවා. ඊට අමතරව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් පොලිස්පතිතුමාට විශේෂ පැමිණිල්ලක් කරලා තියෙනවා ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න කියලා. ඒ අනුව පොලිස්පතිතුමා විසින් කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය වෙත විශේෂ නියෝගයක් නිකුත් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරලා නිරීක්ෂණ සහ නිර්දේශ ඇතුළත් වාර්තාවක් සතියක් ඇතුළතදී පොලිස්පතිතුමාට ලබා දෙන්න. ඓතිහාසික සේරුවිල විල්ගම්වෙහෙර රජමහා විහාර පරිශ්‍රයේ සිදු කළ කැණීම්වලදී ක්‍රිස්තු පූර්ව යුගයට අයත් මෙරට ඉතිහාසය පිළිබඳව වැදගත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා. පුරාවිද්‍යා බලධාරීන් පවසන්නේ මෙහි සිදු කළ කැණීම්වලදී මතු කරගත් ස්තූපය බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණ දළදාව නිදන් කොට සෝමනුවර ඉදිකළ ස්තූපය විය හැකි බවයි. මේ සේරුවිල විල්ගම්වෙහෙර රජමහා විහාරයයි. ඓතිහාසික නටබුන් රැසක් සහිත මේ පුදබිමෙහි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල මීට වසර 2කට පෙර කැණීම් ආරම්භ කළා. එහිදී මතු කරගත් චෛත්‍ය ක්‍රිස්තු පූර්ව යුගයට අයත් බවට සැලකිය හැකි සාධක රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා. පුරාවිද්‍යා බලධාරීන් පවසන්නේ බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණ දළදාව නිදන් කොට සෝමනුවර ඉදිකළ බව පැවසෙන චෛත්‍ය මෙය විය හැකි බවයි. ධාතු වංශයේ වංශ කතාවේ පැහැදිලිව කියලා තියෙනවා ඒ භූදර්ශනය අනුව සේරුවිල කෙරවල පිහිටි පැරණි සෝමනුවර ගිරිඅබා රජතුමා සහ සෝමාදේවිය විසින් ස්තූපයක් කරවලා බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නිදන් කරා කියලා. ඒතකොට සේරුවිල කෙළවර කියන්නේ අපි දන්නවා සේරුවිල දකුණු පැත්තෙන් වතුර ඇතුළු වෙලා උතුරු පැත්තෙන් තමයි වතුර පිට වෙන්නේ. සේරුවිල කෙළවර කියන්නේ සේරුවිල උතුරු දිශාව කියලා අපිට හිතන්න පුළුවන්. ධාතු වංශයේ තව මේ භූදර්ශනය ගැන අදහසක් ගන්න පුළුවන් අවස්ථාවක් සඳහන් වෙනවා. සේරුවිල තිස්ස චෛත්‍යයේ ධාතු නිදන් කරලා ඒක සංඝ සතු කර පූජා කරන්න කාවන්තිස්ස රජුරෝ මේ සෝමනුවර ඉඳලා තමයි ඇත් පෙරහැරින් ගිහිල්ලා තියෙන්නේ සේරුවිල චෛත්‍යයට. එතකොට කාවන්තිස්ස රජතුමා සන්ධ්‍යා භාගයේ මේ සෝමනුවරින් පිටත් වෙලා ඇඳිරි වැටෙන්න කලින් සේරුවිල ස්තූපයට ගියා කියලා. ඇතෙක් ඇවිදින වේගය ගැන හිතුවහම ඒ කියන්නේ පැය 2-3ක් ඇතුළත ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ සෝමනුවර පිහිටන්න ඕනේ සේරුවිල උතුරු පැත්තට ආසන්න යම් ස්ථානයක. ඒ සඳහන් වන භූමි දර්ශනවලට ඉතාමත් ගැලපෙනවා මේ ස්තූපයේ තියෙන මේ ප්‍රදේශය. ඒ කියන්නේ අපිට අනුමාන කරන්න පුළුවන් ධාතු වංශයේ සඳහන් කරන බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදාව තැන්පත් කරපු ස්තූපය මේ වෙන බව. මෙම කැණීම්වලදී ඉතා පෞරාණික පුරාවිද්‍යාත්මක සාක්ෂි රැසක්ද සොයාගෙන තිබෙනවා. මේ වරි දෙක අතර යම්කිසි සම්බන්ධයක් නැති බව දැනিলা වැඩිදුර පරීක්ෂා කිරීමේදී තමයි මේ ඇත් පවුර මතුවන්නේ. පැරණිම සිරිපතුල් ගලක් විදිහට මේක සිරිපතුල් ගල හරිම විශේෂයි. මොකද මහාචාර්ය කරුණාසේන හිටියාරච්චි එයා දැකපු මුල්ම සිරිපතුල් ගල කිව්වා මේ විදිහට පුන් කලසක් සහිතව තියෙනවා. මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ හා කැණීම් කරන බවද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා සඳහන් කළා. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 7 දෙනෙකු අදත් මෙරටින් හඳුනාගත්තා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම රෝගීන් 7 දෙනාම විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනය සඳහා යොමු කළ පුද්ගලයන් බවයි. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 2711 දක්වා ඉහළ ගියා. මේ අතර වෛරසය ආසාදනය වූ පුද්ගලයන් ඇසුරු කළ පොලිස් නිලධාරීන් 50කට ආසන්න පිරිසක් මෙවන විට නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හිඟුරක්ගොඩ පොලිසිය අපරාධ විමර්ශන අංශයට පැමිණීම හේතුවෙන් එම අංශයේ පොලිස් නිලධාරීන් 10 දෙනෙකු සහ කාන්තා පොලිස් නිලධාරීන් 30 දෙනෙකු පොලිස් ස්ථානයේ තුලම නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ අද පියවර ගත්තා. ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. වෛරසය ආසාදනය වූ එම පුද්ගලයා නැති වූ තම දුරකථනයක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට අපරාධ විමර්ශන අංශයට පැමිණ තිබුණා. මේ අතර දෙහිඅත්ත කණ්ඩිය දියවිද්දාගම ප්‍රදේශයේ පදිංචි 150 දෙනෙකුද අද PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. එම ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ හමුදා සෙබළෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමගයි. එම සෙබළාගේ බිරිඳ සහ දරුවාටද වෛරසය ආසාදනය වී තිබුණා. මේ අතර අම්පාර නගරයේදී පොලිස් නිලධාරීන් මගින් ඇතුළු විවිධ පාර්ශ්ව අහඹු ලෙස තෝරා ගැනීමෙන් PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා.
සමාජයේ විවිධ පාර්ශ්වයන්ගෙන් මෙලෙස ලබා ගන්නා සෙම පටල පරීක්ෂණාගාර කිහිපයකදී පරීක්ෂාවට ලක් කරනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේද මේ මාස පළමු සතිය වන විට PCR පරීක්ෂණ 12000ක් පමණ සිදු කර තිබුණා. ඒත් ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් එම පරීක්ෂණ වලින් ඉවත් වුණා. අප කළ විමසීමකදී එම විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා සඳහන් කළේ අත්‍යවශ්‍යම අවස්ථාවකදී සේවය ලබා දීමට අපේක්ෂා කරන බවයි. මේ මෑතකදී එක සිදුවීමක් කරහා යම් ප්‍රශ්නකාරී තත්ත්වයක් පැන නැගුණා. ඉතින් අපිට හිත අමාරු වීම අවස්ථා කීපයකදී සිදු වුණා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ට හිත අමාරුකම් සිදු වෙනවා ඇති. අපි සම්පූර්ණයෙන් 100%ක් මේ පරීක්ෂණ කිරීම නතර කරලා නැහැ. කොළඹ මහනගර සභාවෙන් ලැබෙන සාම්පල අපි තවදුරටත් පරීක්ෂණ කරනවා. අවශ්‍ය ඕනෑම මොහොතකදී විශ්වවිද්‍යාල විදිහට අපි සූදානම් මේ පරීක්ෂණ ලබා දෙන්න. මේ අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ COVID-19 රාජකාරී වලින් ඉවත් වීමට පසුගිය 12 වනදා තීරණය කළා. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමේ සඳහන් කළේ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ඊයේ රැසූ තම සංගමේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බවයි. කෙසේ වෙතත් තම ගැටලුවලට විසඳුම් ලබා දෙන්නේ නම් යලි සේවය ලබා දිය හැකි බව එම සංගමේ සඳහන් කළා. මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ එල්ලීම් වලට විසඳුම් ලබා දෙන ලෙස සහ PCR පරීක්ෂණ ඉහළ දමන ලෙස ඉල්ලමින් හික්කඩුව බස් නැවතුම්පලේදී ප්‍රදේශවාසීන් පිරිසක් අද නිහඬ විරෝධතාවකද නිරත වුණා. මේ වසංගත රෝගයක් ඇති වුණාම අපට මුලින්ම හමු වෙන පුද්ගලයා තමයි අපේ PHI මහත්මයා. මොකද අපේ ගමේ ගොඩේ හැම ගෙදරකටම ඇවිල්ලා සොයලා බලලා මර්ධනය කරුවේ ඒ අපේ PHI මහත්වරු. ඒ නිසා ඒ මහත්වරුන්ගෙන ඉල්ලීමට සම්පූර්ණ මේ රජය අහුම්කම් දීලා මේ ප්‍රශ්නේ විසඳගත්තොත් තමයි අපට ජයග්‍රහණයක් ලබන්නේ. Already more than 6 lakh people around the world has died, but Sri Lanka people also still sleeping, authorities also sleeping. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යෝජනාවලියක් ඉදිරිපත් කරමින් දැනුම් දී ඇත්තේ එම යෝජනාවලට විසඳුම් ලබා දෙන්නේ නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් බිඳවැටුණු සේවය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා ඉටු කිරීමට පියවර ගත හැකි බවයි. මේ කාරණා ඉෂ්ට කිරීම හරහා අපිට යම් යම් තත්ත්වයන් යටතේ වුණත් ප්‍රශස්ත ලෙස කොවිඩ් මර්ධන රාජකාරිය බිම් මට්ටමේ ඉෂ්ට කරන්න පුළුවන් කියන විශ්වාසය අපි තුල තියෙනවා. ඒ වගේම රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විදියට ඒ කාරණය 100%ක්ම සාර්ථක කර ගැනීම සඳහා අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය සෞඛ්‍ය අමාත්‍යතුමියටත් අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රජයට දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර ආරක්ෂක නිවාසනයක රැඳී සිටි නාවික ආරක්ෂකයෙකු එම මධ්‍යස්ථානයෙන් පලා ගොස් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව ගාල්ල දෙවට සහ උණවටුණු ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාව ඊයේ රාත්‍රියේ නොසන්සුන් වුණා. සුද්දෙක් පැල්ලා හොටනේ. ඔයගොල්ලෝ දැක්කද? සුද්දෙක් පැල්ලා ඇවිල්ලා තියෙනවා. මේ පැත්තට ඇවිත් තියෙනවා. මේ පැත්තට ආවද කියලා අපිට බලන්න පුළුවන්ද පිටිපස්සට? ඔවුන් පැවසුවේ නිරෝධායනයේ වෙමින් සිටි එම ආරක්ෂකයා පලා යෑම හේතුවෙන් Taman අනාරක්ෂිත වී ඇති බවයි. දැන් මේ මූ කොහේ ගිහිල්ලාද මේ සුද්දා? මූ මරලා දාලාද එක්කෝ? අපිට කොහොමද කවුරු අපි අල්දින්න හෙට මැරලා පොඩි දරුවන් අනාගතේ තියෙන්නේ බෑ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී නාවික හමුදාව සඳහන් කළේ එවැන්නක් සිදු වී නොමැති බවයි. පලා ගිය බව පැවසෙන යුක්‍රේන ජාතික මුහුදු ආරක්ෂක නිලධාරියා නිසි ක්‍රමවේදයට අනුව මෙවන විට රටින් බැහැරට ගොස් ඇති බවද නාවික හමුදාව සඳහන් කළා. මෙරට ප්‍රමුඛ අපනයන භෝගයක් ලෙස ගම්මිරිස් වගාව ප්‍රවර්ධනය කිරීමට කඩිනමින් සැලසුම් සම්පාදනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිතුමන් මේ අදහස් පළ කළේ ඉදිරි මැතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පැවති ජනහමු කිහිපයකට සහභාගී වෙමින්. Sri Lanka's choice. General Elections 2020. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ කරන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් අද රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ජනහමු සංවිධානය කර තිබුණා. ගොඩකවෙල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයට පැමිණි ජනාධිපතිතුමන්ද රැස්ව සිටි පිරිස විසින් උණුසුම් ලෙස පිළිගත්තා. මෙහිදී ජනාධිපතිතුමන් රැස්ව සිටි පිරිසගේ ගැටලු පිළිබඳව සොයා බැලුවා. උපස්ථාපනයේ පත්වීම අපි චන්දීගරට දාට පහුවෙන්දම දෙනවා. ගම්මිරිස් වල ප්‍රශ්නේ ඔයගොල්ලෝ දන්නවනේ. දැන් ඉස්සෙල්ලා ගම්මිරිස් වලට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ හොඳ ඉලක්ක තිබුණා. පිටරටින් ගෙන්නලා ප්‍රතිඅපනයනය කිරීම නිසා අපේ මාකට් එක කඩා වෙනවා. දැන් ඉන්දියාවෙන් තමයි අපි ගොඩක් ගම්මිරිස් ගත්තේ. දැන් ඒගොල්ලෝ කෝටා එකකට ගන්න. ඒ කෝටා එක ගිය ගමන්ම අපේ ගම්මිරිස් වල මිල පහත යනවා. දැන් අපි කරන්න ඕන මේකට අලුත් මාකට් එකක් හොයන්න. අපි අපිට ඉන්දියාවෙත් කතා කරගෙන යනවා මේක අපිට මේක තව කෝටා එක අහක් කරලා අපිට ගෙනියන්න.
ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩා පිටියට පැමිණි ජනාධිපතිතුමන්ව පැමිණ සිටි ජනතාව උණුසුම් ලෙස පිළිගනු ලැබුවා. උපාධිධාරී කීප දෙනෙක් ඉන්නවා රැකියා ලැබෙන්නේ නැහැ. ඒ ටීම් එක තමයි මේ ඉන්නේ. නෑ ඒ ලැබිලා නැත්නම් ඒගොල්ලෝ අර ඉල්ලලා නැති හින්දා වෙලාවට ආර්ථිකයට කොටස්කාරයෝ වෙන උපාධිධාරීන් තමයි ඕනේ. හැමතැනම ගියාම ගම් වලට උපාධිධාරී ගුරුවරු ඉල්ලනවා. කොහෙවත් නැහැ ගුරුවරු. ඇයි මේ සාමාන්‍ය ජනයේ දෙනම මොන කළ ජනයේ පිළිබාධ කළ ජනයේ ඇඹිලිපිටිය ළමා උද්‍යානයට පැමිණි ජනාධිපතිතුමන්ට එම ස්ථානයට වැඩම කර සිටි මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමි වුණා. ජනාධිපතිතුමන් අද රත්නපුර නගරයේ තවත් ස්ථාන කිහිපයක සංවිධානය කර තිබූ ජන හමුවලට දෙක්වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය බහර ගැනීම සඳහා තමාට ආරාධනාවක් ලැබී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා මොනරාගල සෙවණගල ජනහමුවකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීමේ ජනහමු මාලාවේ තවත් එක් ජනහමුවක් මොනරාගල සෙවණගල සතිපොළ භූමියේදී පැවැත්වුණා. මෙම ජනහමුවට පක්ෂයේ මැතිවරණ අපේක්ෂකයන් මෙන්ම පාක්ෂිකයන් විශාල පිරිසක් එක්ව සිටියා. මට ආරාධනාවක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එන්න කියලා. සභාපතිකම ගන්න කියලා. නෑ මම බොහොම පැහැදිලිව කිව්වා මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදපු අය අපේ තාත්තලා. බණ්ඩාරනායක මහත්තයා ඩී.ඒ. රාජපක්ෂ මහතුරු තමයි මුලින්ම පක්ෂයෙන් ගියේ UMP එකෙන්. අපි UMP එකෙන් ගියේ ආපහු UMP එකට එක්කහුව වෙන්න නෙවෙයි. ඒ හින්දා එතනින් ඇවිල්ලා ආණ්ඩුව හදලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අග්නිමත් කරලා අපි බලය ආවා. නමුත් අපි 2015 පැරදුනාට පස්සේ අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පලා බෙදන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි ලෙව්වා. එතකොට ඉතින් වෙන මොනවා කරන්නද? එතකොට තමයි අපි කිව්වේ නෙළුම් පෝට්ටුව යටතේ පොදු ජන පෙරමුණක් නදාගෙන තරග කළා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 171ක් අපි ජයග්‍රහණය කෙරෙව්වා. අපේ පක්ෂයක් තියෙනවා. ඒ පක්ෂය ශක්තිමත් කරගෙන අපි ඉදිරියට යනවා. පළාත් සභා දැන් නැහැ. පරණ ක්‍රමයට හරි අපි අනිවාර්යයෙන්ම පළාත් සභා මැතිවරණයක් පවත්වනවා කියන එකත් අපි මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඒකයි ඇත්ත කතාව. අපි 3න් 2ක බලයක් අපිට අවශ්‍යයි. විවස්ථාව වෙනස් කරන්න, විවස්ථාවේ තියෙන වගන්ති වෙනස් කරලා විවස්ථාවක් අරගෙන එන්න. අවශ්‍ය රටට ගැළපෙන, දේශයට ගැළපෙන, ඒකීයභාවය රකින්න විවස්ථාවක් හදගෙන එන්න අපි සූදානම් වෙන්න ඕනේ. මේ වසර අවසන් වීමට පෙර සේවකයින් දසලක්ෂයකට රැකියා හිමිවීමේ අවදානමක් පවතින බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මේ අතර සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පැවති ජනහමුවකදී කියා සිටියේ ආර්ථිකය ගැන සාමාන්‍ය දැනීමක් නොමැති පිරිස් ආර්ථිකය හැසිරවීම නිසා රටේ ආර්ථිකය කඩා වැටී ඇති බවයි. සමගි ජනබලවේගයේ තවත් ජනහමුවක් අද පැවැත්වුණේ හංවැල්ල ප්‍රදේශයේදී. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ ජනහමුවට විශාල පිරිසක් එක්ව සිටියා. ආදායමට වැඩිය වියදම් කිරීම තුළ රට ණය බරින් මිරිකිලා තිබෙනවා. එහෙනම් අද වෙනකොට අපි ආර්ථික ණය මර උගුලකට අහු වෙලා තියෙනවා. තවත් පැත්තකින් දුප්පත්කම උග්‍ර වෙමින් පවතින. ඒ වගේම කර්මාන්ත ශාලා වැහිලා ගිහිල්ලා තිබෙනවා. දැන් මේ ප්‍රශ්නයට විසඳුම මොකක්ද? ආර්ථිකයක් කඩා වැටෙනකොට පුළුවන් තරම් ආර්ථිකයට මුදල් සම්පත ඇතුල් කරන්නට ඕන. ආණ්ඩුව හිත හදා ගන්නවා හරි. දැන් ජනතාවගේ ප්‍රශ්න ඔක්කොම හරි. මේ ආර්ථිකයේ ගොඩනගන්න වැඩසටහනකුත් නැහැ. හැබැයි අපි ඉදිරිපත් කරන ප්‍රායෝගික වැඩසටහන නිර්දේශ ලෙස විවේචනය කරනවා. ඉතින් මේ සරල ආර්ථිකය නොදන්න වැඩ කරන්නට අපොහසත් අදක්ෂ නොහැකියාවෙන් පෙළෙන ආණ්ඩුවක් තමයි අද අපේ රටේ තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ තවත් ජනහමුවක් කුරුණෑගල දිස්ත්‍රික්කයේදී පැවැත්වුණේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම ජනහමුවටද පාක්ෂිකයන් විශාල පිරිසක් එක්ව සිටියා. මේ වර්ෂය අවසාන වෙන්න ඉස්සෙල්ලා දැන් සේවය කරන අයගෙන් ලක්ෂ 10කට රැකියා හිමි වෙනවා. අපිට කියන පොලි අඩුයිලු. පොලි අඩු නම් මිලත් අඩු වෙන්න ඕනේ. මොකද කොරෝනා නිසා ආර්ථිකය හෙරුණා. ආර්ථිකය නිසා ගෙදර ආර්ථිකය කඩා වැටුණා. ඉතින් මම අහන්නේ කොරෝනා තියනවද නැද්ද කියලා ආණ්ඩුව දන්නේ නැත්තම් මොකද මෙහෙම ආණ්ඩුවක් වුමන? ඒවට සැලසුමක් ඉදිරිපත් කරලා තියෙන්නේ මේ පාර්ලිමේන්තු ඡන්දයෙන් පක්ෂවලින් එක්සත් ජාතික පක්ෂය පමණයි. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. මේ රටේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. මේ ඔක්කොම ඉදිරියට ගෙනියන්න නම් ඉස්සෙල්ලට සල්ලි තියෙනවා. මම කිව්වේ ලක්ෂ 10කට රැකියා නැති වෙනවා. එයාට මාසෙ රුපියල් 10,000ක් දෙනවා. නිකන් බයින්න මට වැඩක් නැහැ. මේක දිහා බලලා මම කොනෙක් කෙනෙක් වාද කරන්න අපි ලෑස්තියි.
ආණ්ඩුවෙන් පනවා ඇති බදු හමුවේ ජනතාව පීඩාවට ලක්ව ඇතැයි ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා පවසනවා. හෝමාගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා. මෙවර මහමැතිවරණයට ජාතික ජනබලවේගෙන් තරඟවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජනහමුව ඊයේ පැවැත්වුණේ හෝමාගම නගරයේදී. අපි තමුන්නාන්සට ආවේ ඉන්න කසාදේ දික් කසාද කරන්න කලින් අලුතෙන් ගේන්නේ කවුද කියලා දැන් කල්පනා කරන්න. මෙච්චර කල් කරලා තියෙන මොකද්ද අපි තියෙන කසාදේ කටු ගන්න උත්සාහ කරා අලුතෙන් ගේන කසාද ගැන වැඩි කල්පනා කරේ නේ. ඒ අනුව නොවැම්බර් මාසේ 16 වෙනිදා රටේ ජනතාව අලුත් කසාදයකට එළඹුණා. මොකද තියෙන කසාදේ තිත්ත වෙච්ච ඉන්නේ. හැබැයි මොකද්ද උනේ? බඳින්න කලින් කියපු ඔක්කොම දේවල් දැන් මොකද වෙලා තියෙන්නේ? සැලකිත ප්‍රමාණයකින් අසාර්ථක වෙලා තියෙන්නේ. සියලු දෙනාගේ ආදායම් අඩු වෙනකොට ජනතාව මොකද කරන්නේ? තමන්ගේ ජීවිතේ සකසුරුවම් කරගන්න උත්සාහ කරනවා. මේ දැන් අඩු කරගන්න. හැබැයි මොනවා කරත් අපිට අඩු කරන්න බෑ ආහාර වේදම. සැමන්ටින් එක රුපියල් 100ට දෙනවා කිව්වට සැමන්ටින් එකට 100ක බද්දක් ගෙවුවා. රුපියල් 100ක් දීලා ලුණු කිලෝ එකක් ගත්තොත් ලුණු වලට රුපියල් 50ක බද්දක් ගෙවුවා. සීනි කිලෝ එකට රුපියල් 50ක බද්දක් ගෙවුවා. ඒ නිසා ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ වලට බදු ගෙවුවා. දැන් තමුන්නාසලා කුස්සියට ගිහිල්ලා රාක්කේ බලපුවම බඩු තියෙනවා. සැමන් තියෙනවා, සුදු ලුණු තියෙනවා. මිරිස් කුඩු වලට රුපියල් 100ක් ගෙවුවා. කට්ටියට දෙනවා රාක්කේ බඩු තියෙනවා කියලා. අපි රාක්කේ බඩු තියෙනවා කියලා හිතුවට ඇත්තටම තියෙන්නේ බඩු නෙවෙයි මොනවද? බදු. ඊට පස්සේ බඩු රාක්කේ නෙවෙයි කියනවනේ බදු රාක්කේ කියලා. නැත්ද? සෙවනගල ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් ඇමතීමට පැමිණි ජගත් පුෂ්පකුමාර මහතාට ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ නමක් ඇතුළු පිරිසකගේ විරෝධය පළවීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් හටගත්තා. පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් මෙන්ම අපේක්ෂකයන් විශාල පිරිසක් මෙම ජනහමුවට එක්ව සිටියා. අනිකුත් දේශපාලන පක්ෂවලින් පැමිණ පොදුජන පෙරමුණට සහාය දක්වන පිරිසක්ද මෙම ජනහමුවට එක්ව තිබුණා. පොදුජන පෙරමුණේ මැතිවරණ අපේක්ෂක ජගත් පුෂ්පකුමාර මහතා ජනහමුව ඇමතීමට සූදානම් වීමත් සමග භික්ෂුන් වහන්සේ නමකින් විරෝධය එල්ල වුණා. මේ විරෝධතා මැද්දේ ජගත් පුෂ්පකුමාර මහතා ජනහමුව ඇමතීමටද පියවර ගත්තා. මේ අතර වැල්ලවායේ පොදුජන පෙරමුණ ආසන සංවිධායක මැතිවරණ අපේක්ෂක විමල් ගලගමගේ මහතා ජනහමුව අමතන අතරතුර ඔහුගේ පුත්‍රයා වන දිමුතු ගලගමගේ මහතාට පැමිණ සිටි පාක්ෂිකයන්ගෙන් විරෝධය පළ වුණා. අපවාර්තාකරු පැවසුවේ දිමුතු ගලගමගේ මහතාට පිරිසක් පහර දී ඇති බවයි. පැමිණ සිටි පාක්ෂිකයන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් මෙම උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර පොදුජන පෙරමුණේ අපේක්ෂක රොෂාන් රණසිංහ මහතාට සහාය පළ කරමින් පොළොන්නරුව ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජනහමුවක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මේ කරන්නේ ඔබතුමාලා මේකට බාධා කියනවා. ගාන්නේ මේවා දාන්න රටට මේ පක්ෂග්‍රාහීව වැඩ කරනවා. ඒ මැතිවරණ කොමිසමේ නිලධාරීන් පැමිණ එමසානයේ තිබූ නීත්‍යානුකූල නොවන රථවාහන ඉවත් කිරීමට උපදෙස් දීමත් සමගයි. අයියෝලා උතන්ට ආවේ? ආවේ. අපි ඔතන රූම් එක බුක් කරන්න. මෙතනනේ බිසි. දැන් කතාව යන්න දැන් අතුලට යන්න මම ඔබතුමාලා එක්ක කතා කරන්නේ මාධ්‍යයේ ඉන්නේ. පක්ෂග්‍රාහීව වැඩ කරන එක කරුණා කරලා පොළොන්නරුවේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු පක්ෂග්‍රාහීව කරන එක මෙන්න වැන්ද නවත්තන්න. දික්කසාද ජෝඩුවක් උසාවි ගියාම හැසිරෙන්නේ කොහොමද? ඒ ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රෝහිත අබේගුණවර්ධන අපේක්ෂකතුමා අද කිව්වේ කළුතර පැවති ජනහමුවකදී. එවැගේම විවිධ ස්ථානවල පළ වුණු පක්ෂ විපක්ෂ දේශපාලන අදහස් කිහිපයක් දකිමු දැන්. කොරෝනා කියලා වැටිච්ච ආර්ථිකයක් කියලා ආණ්ඩුව නිකන් හිටියේ නෑ. 5000 දීමනාව දුන්නා. 5000 දීමනාව එක මාසයක් නේ මාස දෙකක් දුන්නා. තුන්වෙනි මාසේ දෙන්න යනකොට තමයි මැතිවරණ කොමසාරිස්ගේ ලියුම ආවේ. බලනකොට සජිත් මහත්තයා පැමිණිල්ලකුත් දාලා ගෙදරන ගම 20000කුත් දෙන්න ඕනේ කියාගෙන ගෙදර ඇවිල්ලා තියෙනවා. හැමෝටම හැමදාම සජිත් කිව්වා 20000ක් දෙනවා. මොන මෝඩ කතාවද? මොකද්ද මේ කියන්නේ? මේ කට්ටිය කෑකෝ ගැහුවට මේක දෙන්න බෑ කියලා මේක දෙන්න හැකියාව ඕන තරම් තියෙනවා. හැබැයි 20000ක් දෙනවා කියන හැම වෙලාවෙම රට වටේම ඉන්න මිනිස්සු hina වෙනවා. විශේෂයෙන්ම හම්බන්තොට මිනි දිස්ත්‍රික්කයේ එදා සජිත් ප්‍රේමදාස මැතිතුමා ණය ලබා දීපු. අනිත් එකේ කියන විකාර කතා ආවට පස්සේ මේ ගමකින් එක්සත් ජාතික පාක්ෂිකරු රෙද්දක් ඇඳගෙන සජිත් හා රනිට හරි දෙන්න පුළුවන්ද කියලා කල්පනා කරන්නකෝ. මේ ආණ්ඩු කරපු කට්ටිය මාස 9කට කලින් ඇක්සා MCC ඒහා සමාන තවත් දියුසුම තුනක් අස්සම් කරන්න නියමිතයි. ඒකත් අපි මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් අපට අහන්නයි කියන්නේ. UMP කාර්යයට අහන්න බෑ.
මොකද UMP කාරෝ සජිත් ප්‍රේමදාස මහත්තයලා ඔක්කොම ඉන්නේ කැබිනට් එකේ අස්සම් කරා. අනිවාර්යයෙන්ම අපි මන්ත්‍රීවරු 7ක් ගන්නවා පාර්ලිමේන්තුවේ අනුරාධපුරේ. ඒ වගේම මැතිවරණ කොට්ටාස 7ම ජයග්‍රහණය කරනවා. මැතිවරණ කොට්ටාස 7න් එකක් හරි අපි වැරදුනොත් මම ඇමතිකම් ගන්නෙත් නැහැ මන්ත්‍රීකමේ ඉන්නෙත් නැහැ. මම දේශපාලනය කරන එක නවත්තලා පාර්ලිමේන්තුවේ යන එක නවත්තලා කෙස් පිටින් මාන වෙනවා. මේ ආණ්ඩුවට තුරෙන් දෙක ගන්න බෑ. දැන් මේ ආණ්ඩුව දතකන්නේ සරල බහුතරය හරි කොමාරි හදා ගන්න. ඉතින් මම එකක් කියන්න ඕනේ ඕගොල්ලන් අහලා තියෙනවා නවින් දිසානායක හොරෙක් දූෂිතයෙක් වාංචිකයෙක් කියලා මට ඡන්දයක් දෙන්න එපා. මම කෙලින් කතා කරන කෙලින් වැඩ කරන දේශපාලකයෙක්. ඒතකොට එක්සත් ජාතික පක්ෂය ඇතුලේ ඉන්නවා එතන ඉහළම තැනක. මං හිතනවා මට පුළුවන් කියලා පක්ෂ නායකයා වෙන්න. අලියාගේ පිටිපස්ස පැත්ත රනිල් වික්‍රමසිංහ මහත්තයා ගත්තා මොකද යාට පුරුදු පැත්ත හින්දා. ඉස්සරහා පැත්ත අලියාගේ සජිත් ප්‍රේමදාස උන්නයි ගත්තා. දැන් දෙන්න එක පැත්තකින් දීලා දැන් රණ්ඩු වෙනවා පාටට. කවුද දන්නවද මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරේ? එක්සත් ජාතික පක්ෂ මේ කල්ලිය. දැන් මේ කල්ලිය දෙවනි පාරට මොකද්ද කරන්න හදන්නේ? දෙවනි පාරට හදන්නේ ආපහු මහින්ද මහත්තයා අගමැති කරා. මේ මැතිවරණය බොහොම පැහැදිලිව මිත්‍රවරුනි රාජ්‍ය බලයත් අපි ගන්නවා පක්ෂ බලයත් අපි ගන්නවා. දික්කසාද නඩුවකට ගෑණී මිනිහයි ගියාම ඉතින් කතාද බඳමු දවස්වල හරි ජොලි හොඳට කෝරුවේ නැගලා මුදු දාලා මදු සමයට ගිහිල්ලා ජොලියේ ඉඳලා ඔන්න මොකක් හරි වෙලා දෙන්න දෙපැත්තට ගියාම අර වෙන් වුණාට පස්සේ තමයි අර ජොලියේ හිටපුවා ටික කියෝගන්නේ. තමුසේ කරේ මට මෙහෙමයි තමුසේ මට මෙහෙමයි කියලා අර දික්කසාද වෙන ජෝඩුවක් උසාවි ගිහිල්ලා වගේ තමයි දැන් සජිතුයි රනිලුයි. Sri Lanka's choice. General Elections 2020. ඔබ නැවතත් ලයිව් අප්ඩේට් සමගින් සංවිධානාත්මක කල්ලි 25ක් බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක බව බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. අද පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලි සේනාරත්න මහතා පැවසුවේ අපරාධ මැඩලීමේ අරමුණින් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසයක්ද පිහිටුවා ඇති බවයි. පාතාලය සහ මද්‍රව්‍ය ජාවාරම මෙරටින් තුරන් කිරීම සඳහා විශාල මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනවා. මෙවැනි සංවිධානාත්මක අපරාධ කල්ලි 25ක් බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක වෙන බව මේ සම්බන්ධයෙන් බුද්ධිතොරතුරු මගින් අපි අනාවරණය කරගෙන තියෙනවා. ඒ කණ්ඩායම 25න් 20ක් දැන්ට සක්‍රීය වශයෙන් විවිධ අපරාධ කරමින් බස්නාහිර පළාත තුල තමයි ක්‍රියාකාරකම් සිදු කරන්නේ. ඒ කණ්ඩායම 20 ක්‍රියාකාරී සමාජිකයෝ 388ක් අපි මේ විදිහ අඳුරගෙන තියෙනවා. දැන්ට විදේශ රටවල රැඳී සිටින දරුණු ගණයේ අපරාධකරුවන් මෙරට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කරලා තියෙනවා. අපි මාසක කාලයක් පොලිසිය වල ස්ථාන ප්‍රතිනිධි ලබා දීලා තියෙනවා. ඔවුන් විසින් සිදු කරන ලද අපරාධ සම්බන්ධව මෙරට අදාළ අධිකරණ මාර්ගයෙන් ඔවුන්ට විරුද්ධව වරෙන්තු ලබා ගැනීම සඳහා ටයිල් චමින්ද කියලා පුද්ගලයෙක් මොනවද ප්‍රදේශයේ අත්අඩංගුවට ගත්තා. ඔහුගේ නමින් බැංකුවක පවත්වාගෙන ගිය ගිණුම් වල දැන්ට මෙරටින් පලා ගිහින් තියෙන මද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් සම්බන්ධව පාවිච්චි කරපු චෙක් පොතක් මේ වගේ ළඟ තියෙන්නේ. කෝටියක චෙක් පොතක් ලියපු එකක් මේ තියෙන්නේ වෙලෙවල. ලක්ෂ 80 ලක්ෂ 75 ලක්ෂ 50 වගේ මුදල් ලියලා තියෙන්නේ. මේ ගිණුමේ අවුරුදු 1.5 වන කාලයක් තුල කෝටි 37ක් මුදල් සංසරණය වෙලා තියෙනවා. ඒ අනුව මේ වගේමයි මිරිහාණෙන් අත්අඩංගුවට ගත්ත පුද්ගලයාගේ තිබිච්ච account එකේ මොරටුව ප්‍රදේශයේ පදිංචි ධර්මසිරි කියන මහා අපරාධකාරයාගේ පාතාල කරුගේ ගිණුමේ තිබිච්ච මුදල් වල ඔහුගේ අනුගාමිකයෙකුගේ නමින් පවත්වන් ගියේ ලක්ෂ 4900. ඒ වගේම තවත් මද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන මර්වින් ජාඩ කියන පුද්ගලයා. ඔහුගේ ගෙදර ඉන්න සේවකයෙකුගේ නමින් පවත්වන් ගිය ගිණුමේ ලක්ෂ 1400. ඒ වගේ කොස්ගොඩ තාරක නැමැති සංවිධානාත්මක අපරාධකරුවාගේ සහචරයන් විසින් පවත්වන් ගිය ලක්ෂ 1000ක පමණ ගිණුම් වල මේ සියල්ලම චංචල නිශ්චල දේපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය ඒකාබද්ධව කරන විමර්ශනයකදී මේ වෙද්දී සොයාගෙන තියෙනවා. මේ වගේ තිබිච්ච මුදල් වලින් 99%ක් මුදල් ඇදලා. දැන් සමහර සිද්ධිවල සැකකරු අත්අඩංගුවට ගත්තා කියලා දැනගත්ත පස්සේ එදා ඇදලා දෙනවා මේක සල්ලි. හෙට දිනේ උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වෙන නව දින ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ඊයේ රාත්‍රියේ ස්වර්ණවාහිනියෙන් විකාශය වූ ශ්‍රී ලංකා නෙක්ස්ට් වැඩසටහනට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ශිෂ්‍යත්ව විභාගයේ අහෝසි කිරීමක් පිළිබඳව කියවුණා. ඒ පිළිබඳව මම හිතන්නේ ලබන වසරේදී තීන්දුවකට එළඹෙන්නට නියමිතයි. නොවේසනම් මේ මැතිවරණයෙන් පසුව මා වැරදි නම් නිවැරදි කරන්න පුතුමා. නෑ. ශිෂ්‍යත්ව විභාගයේ අහෝසි කිරීමක් නෙමෙයි. අපි මේ වරප්‍රසාදය පාවිච්චි කරපු දරුවෝ. දැන් මේ ශිෂ්‍යත්ව විභාගය කියන අදහස් කරන්නේ සුදේව දරුවා වයස අවුරුදු 10, 11, 12 වගේ වයස්වලදී ඇත්තටම දරුවගේ මොකද්ද තියෙන ඉන්ටෙලිජන්ස් කියලා තෝරන පරීක්ෂණයක් තියෙන්න ඕනේ. මොනවද තියෙන්නේ කියලා. මොන පැත්තටද ගෙනියන්නේ? මොන පැත්තටද ගෙනියන්න ඕනේ. දැන් එතකොට ඒ දරුවා ඒ පැත්ත
පැත්තට ගෙනියන්න පාරක් හදන්නට ඕන. ඒ පාර යන්න උට ආර්ථික ශක්තිය නැත්තම්, ඔගේ දෙමව්පියන්ට නැත්තම් අන්න ආර්ථික ආධාරය දෙන්නට ඕන. හැබැයි දැන් මොකද්ද වෙන්නේ? දැන් තනිකරම සුදේව මේක ප්‍රශ්නෝත්තර සංග්‍රහයක්. හැබැයි අමතම මම එන්න හදන්නේ එතෙන්ට නෙමෙයි. මම එන්න හදන්නේ දැන් ඔබතුමත් සඳහන් කරා ඔබතුමත් ඒ වරප්‍රසාදය ගත්තා කියලා. මමත් ඒ වරප්‍රසාදය ගත්තා. අද ඔබ කියනවා මිලින්දත් අරගෙන තියෙනවා. එතකොට රසිකත් ගත්තා. අපි ඔක්කොම ශිෂ්‍යත්වයෙන් එහෙම ඇවිල්ලා ඔබ කියනවා උජාරුවෙන් ඔබ ආනන්ද කියලා මම කියනවා උජාරුවෙන් මං ආනන්ද. එහා පැත්තේ කෙනා තුන් දෙනාම ඔව් අපි එතකොට ඔබතුමා බලිදෙවට එරෙහි ලොකු කරපුවා නෑ මම මේ ප්‍රශ්නේ මම අහන්නේ නමුත් ඔය කියන කාරණේ අනාගත වරපුරකට අහිමි වෙනව නේද? කිසිම අහිමිවීමක් වෙන්නේ නැහැ. මේකට වඩා විධිමත්ව වෙනවා. මේකට වඩා සාධාරණව කරන්න පුළුවන් මේක. ඒ කියන්නේ මේ දෙයමයි වෙන්නේ. ඉස්කෝලේ ඉස්සරහා බැනර් එකක් ගහලා අපේ අපන්නු කියලා 6 දෙනෙක්ගේ නම් විතරක් දාලා අනිත් ඔක්කොම ෆේල් කියලා. කොහෙන්ද මේ මිත්‍යා මතවාදය ඇතුළේ තියෙන්නේ? එහෙම නෙමෙයි. දැන් අපි මේ ජාතික පාසල් 16 ඇතුළේ සංවර්ධනය කරන්නේ ඒව. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් වෙනවා. මේ කොවිඩ් තත්ත්වය මත ලබන සඳුදා ආරම්භ වී පිටුව තිබුණු පාසල් තවත් සතියක කාලයකින් කාලය දීර්ඝ නැත්නම් මේ අතුරු නිවාඩුව තවත් සතියක් බවට පත් වෙනවා. එහිම එක තැනක සඳහන් වෙනවා උසස් පෙළ සහ පහ ශිෂ්‍යත්ව විභාගයේ පවත්වන නවදින ප්‍රකාශයට පත් කිරීම ලබන සඳුදා කියන කාරණේ. මෙතෙන්දී අපි තීන්දුව ගන්නේ අවසාන වශයෙන් දරුවගේ සුරක්ෂිතභාවය පදනම් කරගෙන පමණමයි. දැන් අනිත් දණේ මේක විවෘත කරන්න තිබ්බේ පාසල්. නමුත් අපිට පොඩි ප්‍රශ්නයක් තිබ්බා. මොකද දැන් දරුවෝ 200කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා නිරෝධායනයේ. විශේෂයෙන්ම අධ්‍යාපන කොට්ටාස 3ක. මම ඉතාම වගකීමෙන් කියන්නේ හරියටම අද මේ සෙන්සුරාදා රාත්‍රී ඉරිදා හෙට දවස අනිද්දා හවස වරුව වෙනකට නිශ්චිත වශයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයත් විභාග දෙපාර්තමේන්තුවත් නිවේදනය කරන එක නිසකයි කවද්ද විභාගය පවත්වන්නේ කියලා. තැපැල් දෙපාර්තමේන්තුවට වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ආර් පීරිස් මහතා අද ඇප මත නිදහස් කරනු ලැබුවා. පළාත් සභාවෙන් ලැබුණු නිදහස් තැපැල් මුද්‍රා තැබීමේ යන්ත්‍රයක් යොදා ගනිමින් නොමිලේ ලිපි බෙදා හැරීමෙන් රුපියල් 1,13,460ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලැබ සිටියා. තලවතුගොඩ තැපැල් සානාධිපතිවරයා විසින් තලංගම පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂා කිරීම සිදු කරනු ලැබුවා. එහිදී අනාවරණය වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු පළාත් සභා මන්ත්‍රී නිමල් ආර් පීරිස් මහතා විසින් තම පළාත් සභා මන්ත්‍රී දුරයට නොමිලේ ලැබුණු තැපැල් මුද්‍රා යන්ත්‍රයක් භාවිත කරමින් තැපෑලට ලිපි යොමු කර මෙම වංචාව සිදු කර ඇති බවයි. එය අනුව ඔහු තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් 1,13,460ක මුදලක් වංචා කර ඇති බවටයි චෝදනා ලබා තිබෙන්නේ. තලංගම පොලිසිය විසින් තල්වතුගොඩ පිහිටි නිමල් ආර් පීරිස් මහතාගේ නිවස හා කාර්යාලයේ පරීක්ෂාවට ලක් කළ අතර එහිදී අදාළ නිදහස් තැපැල් මුද්‍රා යන්ත්‍රය, ලැප්ටොප් පරිගණකයක්, ප්‍රින්ටරයක් මෙන්ම දේශපාලන පක්ෂයක ලිපි ශීර්ෂය ඇතුළත් රැස්වීම සඳහා ඇරයුම් කිරීමේ ලිපි සහ කවර තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රී නිමල් ආර් පීරිස් මහතා අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී සැක්කාර පළාත් සභා මන්ත්‍රීවරයාව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් කමල් ප්‍රසන්න විජේසිරි මහතා නියෝග කළේ. නෑ හරි. බොහොම ස්තුතියි. පොඩ්ඩක් මාධ්‍යට අදහස් දක්වලා. ජයවා. සාධාරණේ වෙයි. යුක්තිය ඊට වෙයි. අධිකරණයට ස්තුතියි. ස්වාධීන අධිකරණයකට අපි ස්තුතිවන්ත වෙනවා. තවමත් අපේ රටේ. කවදාකවත් වරද කරන්න මිනිහ නෙමෙයි නිමල් ආර් පීරිස් කියන්නේ. දෙවියා ඉදිරියේ මිනිසා ඉදිරියේ හරියයි යුක්තිසහගතව වැඩ කරන කෙනෙක් මම. ඒකෙන්ද මම කවදාකවත් වැරදි කරන්න මිනිහ නෙමෙයි. මගේ ලේවල ඒව නෑ. එසේම සෑම මාසකම අවසන් ඉරිදා ඔහු පොලිසිය හමුවේ පෙනී සිටිය යුතු අතර මීට අදාළ නඩුව ඔක්තෝබර් 25 වෙනිදා යලි කැඳවීමට නියමිතයි. අපි තර්කයක් ගෙනාවා මේක පොදු දේපලට වැටුණා. සුවිශේෂ කරුණු තිබෙනවා මේ සැකකරු අප ලබා ගැනීම සඳහා. සල්ලි කරපේට භාජනය හද රෝගයකට පත් වෙලා තිබුණේ. රටමත් ලංකාවේ හිටම පාර්ලිමේන්තු මන්ත්‍රී සියල්ලම මේ වරප්‍රසාදයේ භුක්ති විඳිනවා. තමන්ගේ සීල් ගහලා ලිපි යවන ඕන තරම්. දැන් රට වටින් අටට. රට වටින් අටට. ගිරිඋල්ල ප්‍රදේශයේදී වාහනයක් පැහැරගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුලී පදනම යටතේ ලබාගත් මෝටර රථයක් ගිරිඋල්ල කොයිලවත්ත ප්‍රදේශයේදී රියදුරු බැඳ දමා මෙම පැහැරගැනීම සිදු කර තිබුණා. පසුව ගිරිඋල්ල මාර්ග බාධකයට ලද තොරතුරක් අනුව වාහනේ නතර කරන ලෙස අනකලත් නොනවත්වා ධාවනය වූ මෝටර රථයේ ටයර් වලට වෙඩි තබා වාහනේ නතර කරගත් පොලිසිය මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අම්බලන්ගොඩ දීවරවරායි ගල්වැටියට ඉහළින් මුහුදුරල පහර පැමිණීම නිසා වරාය තුළ තිබෙන යාත්‍රාවලට හානි සිදුවන බවට දීවරින් මැසවිලි නගනවා. පසුගිය දින කිහිපෙම එසේ මුහුදුරල පැමිණීමෙන් යාත්‍රාවලට හානි සිදුව තිබුණා.
මේක ඉස්කකට ගහන්න දෙන්නේ වෝටු කැඩන වෝටු පැද්දෙනවා මේ තියාගන්න හරි අමාරු මේවා. දැන් මේ වෝටුව ලක්ෂ 2ක් විතර වියදම් කරලා දින දැනට මේ පෑර් කරන්න. පසුගිය දින කිහිපෙම එසේ මුහුදු රළ පැමිණීමෙන් යාත්‍රාවලට හානි සිදුව තිබෙනවා. ඒ සමගින් ලයිව් ඇට් අදට අවසන්. සුබ රාත්‍රියක්.